අයිබෝන් අයිබෝන් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලන තර්ක බිමට නාවල පිටින් එකතු වෙන සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න හදන අලුත් මුහුණුවරක්. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඔබතුමා මේ දවස්වල සෑහෙන ආందోලනාත්මක ප්‍රකාශ කරනවා. මේ ආందోලනාත්මක ප්‍රකාශ කරලා සෑහෙන කලබලයක් ඇති කරනවා. මේ කලබලය ඇති කරලා ඔබතුමා කරන්න හදන්නේ මොකද්ද? මොකද්ද මේ කලබලයෙන් බලාපොරොත්තු වෙන ඔබතුමා? අලුත් දෙයක්. අලුත් වෙනසක් ඇති කරන්න ඕනේ. යල්පැන ගියේ මේ මජර දේශපාලන ක්‍රමය අයින් කරන්න ඕනේ. රටේ නිෂ්පාදකයාට වෙළඳපොළක් තියෙන්න ඕනේ. ගොවියට මිලක් තියෙන්න ඕනේ. නව නිෂ්පාදනකරුවාට ඒක සඳහා අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයෙන් දෙන අනුග්‍රහකත්වය දෙන්න ඕනේ. අද මේ කිසිම දෙයක් නැහැ. ගොවියා එක පැත්තක වැළපෙනවා. නව නිෂ්පාදකයා තව පැත්තක වැළපෙනවා. ගස්වල ගෙඩි ටික බිමට වැටලා පණුව ගහනවා. අද මේ මොනවත් අපි කොහොමද අපේ ආර්ථිකයට එකතු කරගන්නේ කියන එක ගැන හිතන්නේ. ඉතින් මේක ගැන කතා කරන්න ඕනේ. අපි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කා. ඒකේ තියෙනවා හරි අපූර්ව කරුණක්. නවනිපැයම් වෙනමින් පෙනී සිටිනවා නවනිපැයම් ජාත්‍යන්තර මට්ටමට ගේන්න උත්සාහ කරනවා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒතකොට මේ දේශපාලනයෙන් බැට කාලා ඇන්දිලින්න මිනිසු තවත් අන්දලා ගොනාට අන්දලා ඒකෙන් දේශපාලන වාසියක් ගන්නද ඔබතුමා මේ වස්ත උත්සාහ කරන්නේ? නෑ මෙහෙමනේ ඔබතුමාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මම ඉපදෙන්නේ අර නාවල පිටියේ යටපාන කියලා ඈත දුෂ්කර ගමක් තිබ්බා. ওই ගමට පොඩි කාලේ ලොරියක් ආපුවාම අපි අර දුම්බටේ සුවඳට පස්සෙන් දුවනවා. කියන්නේ ලොරියක් එන්නේ මාස ගානකට සැරයක්. ඈත පිටිසර ගම. අපේ ගම්වල අපි කෑවියු අපේ ගමේ හදපු කෑම. ඒ ගමේ තිබ්බා එක පැත්තක වෙල්යාය. අනිත් පැත්තේ එළවලු ටික වවා ගන්න ක්‍රමයක් තිබ්බා. ඒ වගේම ගස්වල ඕන තරම් කොස්පොලොස් තිබ්බා. දෙල් තිබ්බා. අපි ඒවා කාලා තමයි හැදුනේ. හැබැයි අපිට පොඩි කාලෙත් අපේ සෙල්ලම් බඩුවත් එහෙමයි. අපි තුවක්කු හැදුවේ උණ බටෝලි. අපිට අර රොබින් හූඩ් නාට්‍ය බලලා බැටරිය charge කරගෙන ඇවිල්ලා ඒ බලලා ඉවරලා රොබින් හූඩ් කරන අපි දුනු හැදුවා. ඒ දුන්න ටිකක් දුරට විදින්න බැරි වෙනකොට අපි රෑ එළිය වැටෙනකන් ඇඳට වෙලා කල්පනා කරනවා කොහොමද ඒ දුන්න ඈතට විදින්න හදන්නේ කියලා. එතකොට අපි පහුවදා කම්බියක් නැමලා බලනවා. ඒත් එක්කම අපි කරත්ත හැදුවා. අපි කරත්ත පැදලා මේ දනිස් කැඩෙනකන් අපි බිම් වැටලා තියෙනවා. කරත්ත වලට අපි යට වෙලා තියෙනවා. අපි කරත්ත හදනවා කරත්තේ පල්ලමේ යන්නෙත් නෑ සමහර කරත්ත. පස්සේ ඇයි කියලා බලපුවාම අපිට පස්සේ තේරෙනවා මේක රේසර් දාන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ ගෙදරට කොහොම හරි අන්නලා රේසර් දානවා. රේසර් හයි කරනවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා රේසර් හයි කරලා යන විදිය. ඊට පස්සේ පහුවදාට ප්‍රශ්න තියෙන රේසර් හයි කරාට පස්සේ පල්ලමේ ගිහිල්ලා අපි කොහේ හරි හිර වෙනවා වැටක් අස්සේ. ඊට පස්සේ අපි එළිය වැටෙනකන් කල්පනා කරනවා කොහොමද බ්‍රේක් හදන්නේ කියලා. එතකොට අපේ චූටි කාලේ තිබ්බ අර අක්කම් වැඩ කියලා විෂයක්. ඒකේ අපි ඉස්කෝලේ අපිට වෙනම විෂයක් තිබ්බා. අපි ඒ වගේ දේවල් කරා. පස්සේ කාලෙක මේක උනේ මොකද්ද? ළමයා පොතටම හිර කරා. ටියුෂන් පන්තියටම හිර කරා. අපි ඒ දැනුමෙන් තමයි සමහර දේවල් අපි තනියම හදා ගන්නවා. අපි තනියම හිතලා වැඩ කරනවා. අද මම දකිනවා අද ඉන්න ළමයින්ට හිතලා වැඩ කරන්න බෑ. අපි විශ්වවිද්‍යාලට ආපුවම අපිට තේරෙනවා ලොකු වෙනසක්. අපි විශ්වවිද්‍යාලේ සමහර වැඩ පටන් ගන්නකොට අපිට පුළුවන් ගහේ නගින්නත් පුළුවන්, ලයිට් කණුවේ බඩ ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි අපි දැක්කා කොළඹ ළමයි අපිට වැඩිය ගොඩාක් ඒගොල්ලන්ගේ භාෂා හැකියාවන් වැඩි, ඒගොල්ලන්ගේ දැනුම වැඩි. හැබැයි ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. ඒ දැනුම ප්‍රායෝගිකව යොදවන්න බෑ. ඒ යොදවන්න බැරි වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ට අර පොඩි කාලේ කඩෙන් අරන් දෙන සෙල්ලම් බඩුව තමයි අරන් දුන්නේ. හැබැයි අපිට බැට් කපන්න අපිට සල්ලි ගෙවල් වලින් දුන්නෙත් නෑ. අපි ක්‍රිකට් ගැහුවේ මුල් කාලේ පොල් පිට්ටෙන්. ටික දවසක් යනකොට අපි පිටපළුවක් ගෙනල්ලා ඔක පීහියෙන් රෑලා ගෙදරින් පීහිය දෙන්නෙත් නෑ. කොරෙන් පීහිය අරන් ගිහිල්ලා රැහැලා බෝතල් ගානක් කඩලා ඒ වගේ හූර්ලා තමයි අපි බැට් එක හදාගන්නේ. එතකොට අපි ක්‍රිකට් ගහන්න යනකොට අපේ බැට් එක අරගෙන යනවා. බැට් එක බරින්ද අපිට ගහන්න බැරුණාම අපි අවුවේ දාලා වේලනවා. ඉතින් මේ විදිහට අපේ කාලේ අපි සෙල්ලම් බඩු හැදුවා. අපි ලොරි හැදුවා පොඩි ට්‍රක් හදනවා. ඒවට වැලි පුරවනවා. ඔය වගේ අපි ඒ වගේ ඉගෙන ගත්ත ගොඩක් දේවල්. ඒවා තමයි අපි අදටත් පාවිච්චි කරන්නේ. ඒ හින්දා මම හිතනවා අර අපේ ගමේ තියෙන සමහර අඹ ගස්වල මම දකිනවා ලක්ෂ ගාණක් මේ කාලේ අඹ කාලේනේ. අඹ ගස්පල්ලේ වැටෙනවා ගම්වල. හැබැයි ඒ අඹ ඇඹුල්. ඒ අඹ විකුණන්න බෑ. ඒ අර හදන බට් කරපු කර්තකොළම තරම් රහ නැහැ. හැබැයි බැරිද ඔබතුමා හිතලා බලන්න ඔය අඹ ටික අරගෙන බැයිද ජෑම් ටිකක් හදන්න ගමට තාක්ෂණය කියලා දෙන්න. ඒවා අපිට එක්ස්පෝර්ට් මාකට් එකට දාගන්න බැයිද? ඔබතුමා බලන්න කොච්චර කොස් ගස්වල මේ දවස්වල කොස් වැටලා තියෙනවද කියලා. හැබැයි අපිට මේ කොස් ටික වේල්ලා මේවා තනිකරම බෙහෙත් ගහපු නැති හොඳ කෑම බීම විස වස නැති. හැබැයි මේ ටික අපිට පිටරටකට යවන්න අපි ක්‍රමයක් හදාගෙන නැහැ. දැන් එතකොට ඔබතුමා කියයි වැස්ස කාලේට ඕවා කරන්න බෑනේ. ඕකනේ අපේ ගම්වල තියෙන කතාව. හැබැයි ඔබතුමා හිතන්නකෝ අපිට පොඩි යන්ත්‍රයක් හදාගන්න බැයිද ඒ කොස් ටික වැස්ස කාලේ වේලා ගන්න. හොඳයි. ඔබතුමා කිව්වා බැට් එකක් හදන එක ගැන. ඊට පස්සේ කරත්ත හදන එක ගැන කිව්වා.
දැන් ඔය වගේ ඔය පුංචි පුංචි දේවල් කියලා දැන් ඔය වගේ ප්‍රාථමික මට්ටමේ නවනි පෙම් කෙනෙක් කියලා ඔබතුමා බලාපොරොත්තු වෙනවද අපේ රටට නම ජාත්‍යන්තරයට අරගෙන පුළුවන් වෙයි කියලා. දැන් මේක සාමාන්‍යයෙන් ඔබතුමා මේ මැතිවරණ ඉදිරිපත් වෙන අපේක්ෂකෙක් විදිහට ඉස්සරහට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා රටට වැඩ කරන්න බලාපොරොත්තු වෙන මිනිහෙක් විදිහට ඔබතුමා හිතනවද වගකීමෙන්ද මේ වගේ ප්‍රකාශයක් කරන්නේ? මෙහෙමයි. ඔබතුමාට ඔක ඕන විදිහට නිර්වචනය කරගන්න පුළුවන්. නමුත් මම මේකෙන් අර්ථවත් කරන්නේ මේ බැට් එකක් හදලා කරත්තයක් හදලා ජාත්‍යන්තරයට ගෙනියන්න බෑ ඕක. හැබැයි ඔබතුමා හිතලා බලන්න රයිට් සහෝදරෝ ගුවන් යානය හදන්න කොච්චර දඟලුවද කියලා. මොකද ඒක දඟලලා කී සැරයක් ඒක බිම් වැටලාද රයිට් සහෝදරෝ පියාඹන හරියට යන්න පුළුවන් ෆ්ලයි කරන්න පුළුවන් ගුවන් යානයක් හැදුවේ. එතකොට දැන් මේක ක්‍රමානුකූලව ගොඩ නැගෙන්න ඕන පුද්ගලයා තුල නව නිර්මාණ කිරීම. එහෙම නැතුව මේ එක දවසින් රොබෝ යන්ත්‍රයක් හදන්න බෑ. පොඩි පොඩි දේවල් හදන ඔබතුමා දැකලා ඇති සමහර ළමයි හෝඩියේ ඉඳලා පොඩි පොඩි දේවල් හදනවා. ලදරු වයසේ ඉඳලා. හැබැයි ඒගොල්ලෝ ලොකු වෙනකොට ලොකු විද්‍යාඥයෝ වෙනවා. දැන් අපි මේ පැත්තට ගියේ නෑ. අපි වාණිජ්‍යාංශයෙන් අධ්‍යාපනය ලැබුවා. අපි ඒ සියල්ල අතහැරලා දැම්මා. අපිටත් තුනේ අර සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අහු වෙලා ওই සියල්ල අපේ මේ නවනිපෙවුම් හැකියාවන් සහ සියල්ල නැති වෙලා ගියා. හැබැයි මම දකිනවා රටක් දියුණු කරන්න නම් අපි මේ තේ පොල් රබර් වලින් එළියට යන්න ඕනේ. ඔබතුමා රයිට් සහෝදරයෝ හදපු ගුවන් යානය ගැන කිව්වා. දැන් අපේ ළඟම රට විදිහට ගත්තාම අපිට ඉන්දියාව අපිට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ගුවන් යාන හදනවා. ඒ වගේ සෑහෙන යාන්ත්‍රික ඉංජිනේරු පැත්තෙන් ඉස්සරහින් ඉන්නවා අපිට වඩා. දැන් අපේ රට ඒ දැනුම අතිමුත් ඉස්සරහින් තිබිලා ඊට වඩා සම්පතුත් අපිට තිබිලා සෑහෙන කාලයකට ඉස්සරින් ඉඳන්. ඇයි අපි තාම එක තැන? ඔබතුමාලා වගේ දේශපාලඥයෝ ගොඩක් කලින් ඉඳන් ওই වගේ සුරංගනා ලෝක මැව්වා මේ රට ඇතුලේ. එහෙම ඒවා ඇත්ත වුණා නම් ඒ කියන දේවල් ඇත්ත කරගන්න පුළුවන් වුණා නම් ඇයි අපි තාම මේ එක තැන? ඔබතුමාට ඔතන තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. දේශපාලඥයෝ ওই වගේ ඒවා කරපු හින්දා තමයි අපි මෙතන ඉන්නේ. මාත් ඒකට එකඟයි. මොකද උපාලි විජේවර්ධනලා කාර් එක හදනකොට ජපානයෙන් ඒ තාක්ෂණය ගෙනල්ලා මැක්ස්ටා කාර් එකත් එක්ක එකතු වෙලා ලංකාවේ කාර් එක හදනකොට ඒක දැකලා තමයි ඉන්දියාවේ අගමැතිට හිතෙන්නේ ඒගොල්ලොත් කාර් හදන්න ඕනේ කියලා. හැබැයි අද ඉන්දියාව අර අපි කියන අර ගෙම්බ කාර් හැදුවා කියලා ඒවා දුම් කෝච්චි වගේ. ඒවා හදලා ඒගොල්ලෝ රටේ ඇමතිවරු අගමැතිවරයා ඒ කාර් වලම යන්න ඕනේ කියලා ඒගොල්ලෝ නීතියක් දාගත්තා. හැබැයි ඒගොල්ලෝ එහෙම ඇවිල්ලා කාර් එක අද ඒගොල්ලන්ගේ කාර් එක ජපන් කාර් එක ආසන්න තත්යකට ගෙනල්ලා තියෙනවා. අද මහ ලොකු දේවල් ඕනේ නැහැ. අපි දැකලා තියෙනවානේ පරණ ඉන්දියාවේ ෆිල්ම් වල ඉන්දියාවේ බයික් එක දැක්කම hina යනවනේ ඉස්සර ඒ පරණ ෆිල්ම් වල. හැබැයි අද ජපන් බයික් එකකටද මාකට් එක තියෙන්නේ ඉන්දියන් බයික් එකකටද? අද තරුණයෙක් ගන්න ජපන් බයික් එකද ඉන්දියන් බයික් එකද? ඉන්දියන් බයික් එක ලස්සනයි නේ ජපන් බයික් එකට වැඩිය. ඉන්ධන පිරිමැසුම තියෙනව නේද? ඉන්දියාව ක්‍රමානුකූලව ගොඩ නැගුණා. හැබැයි අපේ දේශපාලඥයෝ මොකද්ද කරේ? කවුරු හරි නවනිපෙවුමක් කරනවා නම් ඒකට ඊට වැඩිය අඩු මුදලට චීනෙන් හරි කොහෙන් හරි බාල භාණ්ඩයක් ගෙනල්ලා දාලා අර වෙළඳ පොළ නවත්තලා දැම්මා. මේ ඇතුලේ තියෙන්නේ කොමිස් කුට්ටි පිටින්. දැන් ඔබතුමා හිතනවාද ඔබතුමා පාර්ලිමේන්තු ගියාට පස්සේ මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මෙච්චර ලොකු බලාපොරොත්තුවක් මිනිසුන්ට දීලා මේවා ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? මෙහෙමයි. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් පස්සේ කාලෙක පශ්චාත් උපාධිය හදාරන කාලෙත් අපි චීන ආර්ථිකයේ වර්ධනය ගැන ඩෙන් ෆියන්චින්ගේ ආර්ථික දර්ශනය ගැන හැදෑරුවා. රබර් සහල් ගිවිසුම ගහනකොට අපි ඒගොල්ලොන්ගේ ජාතික නිෂ්පාදනය එක හා සමානයි. අපේ කට්ටිය පාර්ලිමේන්තුවේ එකට හිටපු අගමැති සිරිමාවට hina වුණා. හම්බු වෙයි හාල් නෙමෙයි කියලා. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අපි මේ ඩෙන් ෆියන්චින්ගේ ආර්ථික දර්ශනය බලපුවාම ඒගොල්ලෝ අද ඉන්න තැනයි අපි ඉන්න තැනයි 20000 ගුණයකින් විතර පස්සෙන් ඉන්නේ. පොඩි ගුණයකින් නෙමෙයි. අපේ ජාතික නිෂ්පාදනය. ඒ හින්දා මේක ලේසි නෑ. මම පිළිගන්නවා. මේක අමාරුයි. අපේ මිනිස්සු මගේ කකුලෙන් අදී. හැබැයි මම හැම වෙලේම හරි කැමතියි ඔය අභියෝග වලට. ඔබතුමා දැන් කිව්වා ජාතික නිෂ්පාදනය ගැන. දල ජාතික නිෂ්පාදනය සහ රට ණයබරින් විලිකී තිබීම ගැන කිව්වා. එතකොට දැන් ඔබතුමා දන්නවා අපේ රට සෑහෙන කාලයක් තිස්සේ ලෝකෙට ණය වෙලා ඉන්නේ. මේ ණයබර ලොකු පුටු වලට වඩා දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට. ඒ ජනතාවගේ ජීවන වියදම් වැඩි වෙන විදිහත් එක්ක මිනිසුන්ට දැනෙනවා මේ රට කොච්චර ණයබරින් මිරිකලා තියෙන්නේ කියලා. එතකොට මේ ඔබතුමා කියන මේ කතාවත් එක්ක මේ ඔබතුමාගේ අදහස් සංකල්පත් එක්ක කොහොමද
අපේ රට මේ ණයබරින් නිදහස් වෙන්න සහ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඉවහල් වෙන්නේ. ඔබතුමා හිතන්නේ මොකක්ද ඒ ගැන? නෑ මෙහෙමයි. අපේ රටේ මේ තවම තේපොල් රබර් වලනේ ඉල්ලලා ඉන්නේ. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ රජෙන් ගෙන ආපු ඇඟලුම් කර්මාන්ත තියෙනවා. ඇඟලුම් කර්මාන්ත දැන් මගේත් එක්ක එකටගෙන ගත්තේ යාළුවෝ කෙන්යා වගේ රටවල් වල ඇඟලුම් කර්මාන්ත වල වැඩ කරනවා. සාමාන්‍යයෙන් මට ඒ යාළුවෝ කියන විදිහට රුපියල් 1000 1500 වගේ මාසික වැටුපක් තමයි ලංකා මුදලින් රුපියල් 1000 1500 වැටුපක් තමයි ඒගොල්ලන්ට එහෙ ගෙවන්නේ. එතකොට ලේබ් එක හරිම මිල අඩුයි. ඒ වගේම දැන් අපේ රටේ සාමාන්‍ය ගාමන්ට් එක වැඩ කරොත් ඒ ළමයන්ට EPF ETF ඔක්කොම දීලා රුපියල් 35000ක් විතර වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ළමයට අනිත් පහසුකම් ටික දෙන්න සාමාන්‍යයෙන් මම හිතන විදිහට 50000ක විතර පිරිවැයක් යනවා එක ළමයෙක්ව මේ නඩත්තු කරන්න මාසික වේදම. නමුත් දැන් අර වගේ රටක ගිහිල්ලා බැලුවොත් එහෙම ඉතාලම අඩු මුදලට ශ්‍රමය ගන්න පුළුවන්. එතකොට ඔබතුමා බලන්න ඒ රටවල් වලට හම්බ වෙන අපේ රටට හම්බ වෙනවට වැඩිය කෝට එක වැඩි. මේ කෝට එක වැඩි හින්දා ඒගොල්ලන්ට පුළුවන් ලෝක වෙළඳ පොළට ඉතාලම අඩු මිලට ඇඟලුම් දෙන්න. දැන් අපේ රටේ ඔය ගාමන් ටික ගැලවිලා යන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. ඒ රටවල් වලින් අඩුවට ලේබ් එක ගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය අඩුයි. ඒ නිසා වෙළඳ පොළට ඉල්ලන්නේ අඩු පිරිවැයට. ඉතින් මේ නිසා ඒ රටවල් වලට යනවා මේක ගැලවිලා. අපේ ඉතුරු වෙලා තියෙන ඔය හොඳම ගාමන් ටික විතරයි. අපි මහන්නේ ගොඩක් අන්ඩර්වෙයාස්, ඊට පස්සේ ඉන්ටිමේට් ඇපරල්, ඒ වගේ ඇඟලුම්. අපි ඒව මහන්නෙත් ඔය මාස්ලා, බ්‍රැන්ඩෙක්ස්ලා, ටයිමෙක්ස්ලා වගේ හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්. හැබැයි ලෝකේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ඇඳුමක් කියන්නේ ඉතාම මිල අධික ඇඳුමක්. ඒක ඉතාම ක්වොලිටි. ඒ වගේම මිලත් අධිකයි. අපිට තව මම දන්නවා ඔය ටෙක්නොලොජි එක ඒගොල්ලෝ දැන්ට ඔය බංග්ලාදේශ් එතනින් ගත්තාම අප්‍රිකානු රටවල් මහනවා, ටී-ෂර්ට් මහනවා, ඩෙනිම් මහනවා, කලිසම් මහනවා, ෂර්ට් මහනවා. නමුත් ඒගොල්ලෝ තව ටික දවසක් යනකොට ඉන්ටිමේට් ඇපරල් අන්ඩර්වෙයාස් මහන ටෙක්නොලොජි එක ගන්නවා. දැනටමත් ඒගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් අරගෙන. එතකොට අපිට ওই ටිකක් නැති වෙලා යනවා. එතකොට අපි අලුත් දෙයක් ගැන හිතන්න ඕනේ. අපි කාර්ම නිෂ්පාදනයේ දෙවෙනි අදියරට යන්න ඕනේ. හැබැයි වියට්නාමේ අපිට වැඩිය ගොඩාක් පස්සේ යුද්ධ වලින් රටේ ආර්ථිකය ගැන හිතුවේ. ඒගොල්ලෝ දැන් ෆෝන් හදනවා, හොඳම ෆෝන්. ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන අලුත් යන්ත්‍ර සූත්‍ර හදන්න. නමුත් අපිට මේ කිසිම දෙයක් තවම අපි හිතලවත් නැහැ. අපේ නායකයෝ ඒ ගැන හිතන්න ඕනේ. වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි මොනවා කතා කරත් තවම පිටරටට මේ අහිංසක ගම්වල ඉන්න අම්මලා ටික වහල් භාවයට විකුණලා අපි ඇත්ත කතා කරන්න එපායි. වහල් භාවයට විකුණලා ඒකෙන් හම්බ වෙන සල්ලි ටිකෙන් දුවන රටක් නෙමේක. දැන් අපි දැක්කා මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ රට ඇතුලේ හැදුනා විස බීජහරණ යන්ත්‍ර. ඒ අපේ රටේම ශිෂ්‍යයන්ගේ මහන්සිය. ඒ වගේම අපේ රට ඇතුලේ හැදුනා සුපර්කාස්. වේගා වගේ සුපර්කාස් හැදුනා. ජාත්‍යන්තරත් එක්ක තරඟ කරන්න පුළුවන් ඒවා. ඒ වගේම ආචාර්ය සරත් ගුණපාල වගේ විශිෂ්ට විද්වතුන් නාසයකේ වගේ ජාත්‍යන්තර තලයේ ආයතන වල ඉන්නවා අපේ රටින් ගියපු. ඒ වගේ විශිෂ්ට සම්පත් අපේ රට ඇතුලේ හදන්න අපේ රට ඇතුලේ තියනවාද? ඒ වගේ විද්වතුන් හදන්න අවශ්‍ය සම්පත් සහ අවශ්‍ය වටපිටාව. මොකද්ද ඔබතුමා ඒ ගැන හිතන්නේ? මං කියපු දෙයට උත්තරය ඔබතුමා දුන්නා. මොකද ආචාර්ය සරත් ගුණපාලලා හදන්න පුළුවන් නම් අර විමලතුරුන්ද්‍ර ජලාශය කෙහෙල්ගමුව ඔය හරස් කරලා අපේ රටේ මිනිස්සුන්ට හදන්න පුළුවන් නම් ඉතින් මීට අවුරුදු 50කටත් ඈතදී විමලතුරුන්ද්‍රලා හිතනවා කෙහෙල්ගමුව ඔය හරස් කරලා කොහොමද ජල විදුලිය නිෂ්පාදනය කරන්න කියලා. එතකොට ඔබතුමා අහපු එකට දැනුම තියනවද පහසුකම් තියනවද කියන එකට උත්තරේ තියෙනවා. අපිට නැත්තේ මේ සඳහා ප්‍රතිපත්තිමය රාමුවක් නැහැ. අපේ ඇමතිවරුන්ට වැඩපිළිවෙලක් නැහැ. එතකොට මේ මොනවා හරි එදා වේල ටුවර්ස් වගේ මොනවා හරි ටිකක් චීනෙන් ගෙනලා කොහුලනුවක් චීනෙන් ගෙනලා මේක එදා ඇද ගන්නවා. හැබැයි රටේ එන්න ණය කන්ද වැඩි වෙනවා. අපිට විකුණන්න තියෙන මතක තියාගන්න ලෝකෙට විකුණන්න පුළුවන් හොඳම දේ අපිට දැනුම. මේ බුද්ධියට මේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියට ගහන්න පුළුවන් බුද්ධියක් නැහැ. අපිට තාක්ෂණ අපි හැමතැනම හදලා තියෙනවා ටෙක්නිකල් කොලෙජස්. එතකොට මේ හරහා විශාල තරුණ ප්‍රමාණයක් බිහි වෙනවා අවුරුද්දකට. ඒ වගේම විශ්වවිද්‍යාලවල මේ වෙනකොට තාක්ෂණ පීඨ ටික එක්සත් ජාතික පක්ෂ රජයෙන් බිහි කරලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය පහසුකම් ක්‍රමානුකූලව හැදෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ එක්සත් ජාතික පක්ෂය හැමදාම වෙනස් කරා. අපි ටැබ් එක ගේන්න හැදුවා. ටැබ් එකට විවිධ බාධා දැම්මා. හැබැයි ඇයි මේ ගතානුගතික පාලකයන්ට මේ වෙනකොට ඉන්න මේක තේරෙන්නේ නැහැ. තාක්ෂණය දන්නේ නැහැ. ලෝකෙට යන්න ඕන විදිහ දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අපිට ඕන තරම් දැනුම තියෙනවා. මේ රට ඇතුලේ පහසුකම් තියෙනවා. අපිට ලෝකෙට විකුණන්න පුළුවන් ওই ණය ප්‍රශ්න ඔක්කොම කවදා හරි විසඳෙයි. අපිට ලෝකෙට විකුණන්න පුළුවන් නම් දැනුම. ඒ හින්දා අපි ඔලු ගෙඩි ටික හදන්න ඕනේ. අලුතෙන් හිතන්න හදන්න ඕනේ. අලුත් නිෂ්පාදන ගැන ඔබතුමාම කිව්වනේ දැන්
මේ දවස් ගානට මේ කොරෝනා ගෙදර හිටපු දවස් ටිකට මේ ළමයි හදපු නිෂ්පාදන ටික බලන්න. රොබෝලා හැදුවා. එතකොට විස බීජ හරන යන්ත්‍ර හැදුවා. ඊට පස්සේ වෙන්ටිලේටර්ස් ටික අපි හදාගත්තා. අපිට මේ දේවල් කරන්න පුළුවන්. එතකොට බැයි නම් කොහොමද මේක කරේ? අපි වේගකාරක හැදුවා කියලා ඔබතුමාම කිව්වා. අපි මේක දඬු මොණ්ඩර හදපු රටක්. මතක තියාගන්න. මේ සුද්ධ වැද්දෝ කාලේ අපි දඬු මොණ්ඩර වල ගියා. ඒක ලංකාවේ හරි අපි හිතමුකෝ ලංකාවේ ඔක ජනප්‍රවාදයක් කියලා. එහෙනම් ඉන්දියාවේ ඉතිහාසය ලියුනේ කොහොමද? ලංකාවේ ඉතිහාසය මතක තියාගන්න. හැමදාම ඉන්දියාවට ඕනේ විදිහට වෙනස් කරා. ලංකාවේ ඉතිහාසය ඉන්දියාවට ඕනේ විදිහට ලියුවා. ඉන්දියාවේ ආක්‍රමණත් එක්ක. හැබැයි ඉන්දියාවේ ඉතිහාසයේ හරියටම ඉතිහාසය තියෙනවා අපි. ගිහිල්ලා හොයන්න. එතකොට අපේ මිනිස්සුන්ගේ දැනුම එදා ඉඳලා මීට අවුරුදු 5000කට ඉස්සලා තිබ්බේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ හින්දා මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. මේක වෙනස් කරන්න මතවාදී අරගලයක් කරන්න ඕනේ. ඒ මතවාදී අරගලය මොට කරන දේශපාලඥයෝ එලි කරන්න ඕනේ. හැමදාම රනිල් වික්‍රමසිංහ මේකට උත්සාහ කරා. හැබැයි මොකද්ද කරේ? හදෙන් හරි හාල් ගෙනල්ලා දෙනවා කියලා. මේ වගේ විහිළු කතා කියලා ආණ්ඩු පෙරළුවා. හැම වෙලෙම බඩගෙන කතා කරලා ආණ්ඩු පෙරළුවා. අපි හිතුවේ නැහැ. ඒ කිව්වා වගේ විස බීජ හරන යන්ත්‍ර හැදුනා. ඒ වගේ නවනිපැයුම් ගොඩක් ඇති වුණා. හැබැයි අපේ රටේ මේ අලුත් නිර්මාණ හැදෙන්න අලුත් සංකල්ප බිහි වෙන්න මේ කොරෝනා වගේ විවේක කාලයක් හම්බෙන්න ඕනිද? නෑ මෙහෙමයි. අපි යුද්ධ ඉවර කරේ කොයි කාලද? අපි යුද්ධ ඉවර කරනකොට අපිට ඕනේ බෝට්ටු හදාගත්තද නැද්ද? ලෝකින් ගෙනාව බෝට්ටු අපිට හරි ගියේ නෑනේ. යුද්ධෙදි අධිවේගී බෝට්ටු අපි හැදුවා. අද අපේ නැව් බලන්නොක් ගිහිල්ලා. අද ජපාන්ට අපි නැව් නිෂ්පාදනය කරනවා. අපිට මහා ලොකු දේවල් නෑ. අපි යුද්ධෙන් ඉවරනකොට අපි මොන තරම් අපිට ඒ කාලේ හමුදාව මම හිතන විදිහට අද ගමේ කොල්ලෙක් ගල් කටස් එකක් හැදුවොත් ඌව ගිනියලා හිරේ දානවා. ඒ නිෂ්පාදනය කොහොමද එකතු කරගන්න ඉස්සරහට ගෙනියන්නේ කියලා බලන්නේ නැහැ. රටේ ආර්ථිකයට එකතු කරගන්න. මතක තියාගන්න. යුද්ධ ඉවරන වෙලාවේ අපිට ආයුධ හදන එක අපි දිනු කරා නම් රටක් විදිහට. අද එහෙනම් අපි ලෝකෙටම යුද සපේනවා. දැනුම එන්නේ අර්බුදයක් එක්ක. ප්‍රශ්නයක් ආපු වෙලාවට තමයි මිනිස්සු අලුතෙන් හිතන්න පටන් ගන්න. ඒ වගේ තමයි කොරෝනා වෙලාවේ තමයි ලෙඩුන්ට කැම ටික ගෙනියන්න ඒ අවශ්‍ය බෙහෙත් හේත් ගෙනියන්න රොබෝලා හදන්න හිතුවේ. ඒ හින්දා අපිට වෙන දේවල් හොඳ විදිහට අපි දකින්න ඕනේ. හැබැයි නිදහසේ හිතනකොට ගොඩක් දේවල් එනවා. හැබැයි අර වගේ අර්බුදකාරී තත්ත්වයක ඊටත් වැඩිය වේගෙන් අර වගේ අදහස් සංකල්ප එනවා. මොකද මිනිස්සුන්ගේ ඒ වෙලාවේ මනස ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක මහ ලොකු දෙයක් නෙමෙයි. අපි හිතන්න ඕනේ, චින්තනය හදන්න ඕනේ, රටක් විදිහට මේවට අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඔබතුමා කියන විදිහටම ඔය හදපු මම හිතන්නේ නෑ මේ නවනිපෙවුම් කියපුවාම මේ කාර් හදන එකයි, ගුවන් යාන හදන එකයි, නැව් හදන එකයි විතරක් කියලා. නවනිපෙවුම් වුණාම අපි ඔකට එකතු කරගන්න ඕනේ. මම අර ඉස්සල්ලා කිව්වා වගේ ගමේ හැදෙන වරක ගෙඩිය කොහොමද වෙළඳ පොළට යවන්නේ? කොස් ගෙඩිය කොහොමද වේල්ලා වෙළඳ පොළට යවන්නේ? අද අපේ ගම්වල සම්පත් තියෙනවා. එතකොට අපිට තවම බැරි වෙලා තියෙනවා ගස් පල්ලේ වැටෙන අඹ ටික ජෑම් කරගන්න. ඒ වගේම චට්නියක් හදාගන්න උගන්වන්න. ගොඩක් පැතිවල මේවා පිටරනවා. අපි මේවා ගෘහ කර්මාන්ත විදිහට ලෝකේ වා මතක තියාගන්න. ඇමරිකාවේ බැලුවොත් 75%කට වැඩිය කුඩා කර්මාන්ත වලින් තමයි රටේ ආර්ථිකයට දායකත්වයේ සපයන්නේ. මේක ජපානයේ බැලුවොත් අපනයන ආදායමෙන් 75%කට වැඩිය 80කටත් වැඩිය ප්‍රතිශතයක්. කුඩා නිෂ්පාදන තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන. ඒ හින්දා මේක මහා ලොකුට හිතන්න ඕන දෙයක් නෙමෙයි. රාජ්‍ය අවශ්‍ය අනුග්‍රාහකත්වය දෙන්න ඕනේ. 100ට 15ට 20ට නම් පොලිය අරගෙන ඕවා කරන්න බෑ. ඒකට ඒ නවනිපෙවුම් කරුවන් අඳුරගෙන ඔවුන්ට මූල්‍ය ශක්තිය දෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට යම් තාක්ෂණික ගැටලු තියෙනවා නම් ඒවා විසඳගන්න ඒ අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. දැනුම තියෙන පුද්ගලයන් ළඟට ඔවුන් යොමු කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය හදපු දවසින් ඉඳලා දැන් අපි හිතමුකෝ උදාහරණයකට මම නව නිෂ්පාදනයක් කියනකොට මම කොයි වෙලාවකවත් අර්ථවත් කරන්නේ නැහැ. මේ නැව් හදන එකවත් ගුවන් යාන හදන එක විතරක්. හැබැයි මම ඒවත් ඇතුළත්ව තමයි සියල්ල කතා කරන්නේ. මතක තියාගන්න. අපිට කොස් ටික වේලපුවාම ඒක පුස් කනවනම් ඒ පුස් කන්නේ නැතුව ඒ ටික කල් තියාගන්නේ කොහොමද කියලා දෙන්න වැඩ පිළිවෙලක් ලංකාවේ තියෙනවා. හැමතැනම තියෙනවා. කුෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා. හැබැයි සමහරවිට ඒ වගේ ඉන්නවා දැනුම තියෙන පුද්ගලයෝ. ඒ දැනුම තියෙන පුද්ගලයෝ ඒ ගමේ ඉන්න මේවා නිෂ්පාදනය කරන ගෘහණියයි එකතු කරන්න හරියාකාර යාන්ත්‍රණයක් තියෙනවද? මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන. දැන් ඔබතුමා කියනවා අද ඒ වගේ වැඩ පිළිවෙලක් නැහැ කියලා. එතකොට පාර්ලිමේන්තුවට ගියට පස්සේ මේ වගේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ හිතේ තියෙන වැඩ පිළිවෙල මොකක්ද? මෙහෙමයි. මට ගිහිල්ලා මම ගිය දවසේ පහුවදා මට ප්‍රතිහාර පාන්න බෑ. මේක මතවාදයක් විදිහට හදා ගන්න ඕනේ. රටක් විදිහට හදන්න ඕනේ.
ඊට පස්සේ මේක ගැන හිතන්න පටන් ගන්න ඕනේ. මට පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් හන්න ගන්න පුළුවන්. චින්තනයක් ඇතුව අපිට කටයුතු කරන්න පුළුවන්. මම දන්නවා. ඇත්තටම මගේ පක්ෂ නායකයා හැම වෙලේම චින්තනයක් ඇතුව වැඩ කරන කෙනෙක්. ඔහු දකින්න දෙයක්. ඔහු ලෝකේ දකින්න නායකයෙක්. නමුත් වැඩේ තියෙන අපේ මිනිස්සු මේ කෙටි කාලන පොරොන්දු මත දුවනවා. පොරොන්දු දේශපාලනය අයින් වෙන්න ඕනේ. ප්‍රතිපත්තිමය දේශපාලනයකට එන්න ඕනේ. ඒත් එක්කම ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සඳහා පාර්ලිමේන්තුවේ පිටතත් මතවාදීව මතයක් ගොඩන ගන්න ඕනේ. මතවාදී අරගලයක දෙන්න වෙනවා. එහෙම නැතු එකවර නම් මේක කරන්න බෑ. ඉතින් මේ සඳහා මම හිතනවා මම දැන් නිකන් කැලුම් කියපුවාම සමහරට දැන් මේ වීඩියෝ එක දැකලා සමහරු කියයි කැලුම්ට පිස්සු කියලා. මතක තියාගන්න. මම ඊට පස්සේ කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට. එතකොට මට යම් ඒ සඳහා කතා කිරීමේ අයිතියක් තියෙනවා. ජාතික ප්‍රතිපත්ති හදන තැන ඒ වගේම විවස්ථාව අනුව ඒ උත්තරීතර ආයතනෙ ඇතුලේ කතා කරන ගොඩක් දේවල් නීති අනුකූලයි. එතෙන්දි මට පුළුවන් මේ සඳහා අලුත් අපේ අපේක්ෂකව ඉන්න විශාල ප්‍රමාණයක්. විද්‍යාඥයෝ ගොඩක් මේ සැරේ එක්සත් ජාතික පක්ෂෙන් දාලා තියෙනවා. වෛද්‍යවරු දාලා තියෙනවා. ඒ වගේම නීතිඥයෝ දාලා තියෙනවා. ඒ වගේම විවිධ වෘත්තිකයෝ දාලා තියෙනවා. ගණකාධිකාරිවරු දාලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව තුල ජනතාව තෝරගන්න නියෝජිතව අනුව තමන්ගේ රටේ ඉරණම හදන්න නියමම් විදිහට රට ආශිර්වාදයක් වෙයි. මේ මිනිස්සු මේ මතවාදී අරගලේ මාත් එක්ක එකතු වෙලා ඉස්සරහට ගෙනියයි කියලා මම හිතනවා. එහෙනම් මිනිස්සුන්ගේ අතෙත් වැඩක් තියෙනවා. මිනිස්සු දැනගන්න ඕනි. සුදුසු පුද්ගලයා තෝරගන්න. ඔබතුමා කියන විදිහට අපේ රටේ හදන නව නිපැයුම් වලට පුළුවන් ඒ ජාත්‍ය අතරින් එක හැප්පෙන්න. එහෙමනේ හිං අප්පුවාහමි මුදලාලි කෝපි කඩේ කරගෙන හිටපු හිං අප්පියාහමි මුදලාලට පුළුවන් නම් මෙලිබන් බිස්කට් හදලා ලෝකෙම ගන්න. අද ලංකාවේ බිස්කට් කියපුවම ලෝකෙ වැඩිම බිස්කට් පරිභෝජනයක් සහිත රටකුත් ලංකාව. හැබැයි ලෝකෙට වැඩිම බිස්කට් අපනයනය කරන රටත් ලංකාව. මම දන්න විදිහට. මතක තියාගන්න අද ලංකාවේ බිස්කට් එකකුයි ඔබතුමා ගන්න මම මේ ළඟදී ගත්තා වෙන රටවල බිස්කටුයි. ලංකාවේ බිස්කට් එක ගොඩාක් ඉහළයි. තාමත්ම ඉහළ ප්‍රමිතියකින් ලංකාවේ බිස්කට් එක හදනවා. ඒ නිසා අපිට වේගා කාර් එක හදන්න පුළුවන් වුණා ලැම්බෝගිනි මට අභියෝග කරන්න පුළුවන් විදිහට. ඉතින් අපේ ප්‍රමිතිය උස්සන්න මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ක්‍රමානුකූලව ව්‍යාපාරයක් පටන් අරන් ටික දවසකින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි ඒක ඉතිහාසයේ පුරාම පෙන්නලා තියෙනවා ලංකාවේ. අපේ නැව් මුළු මම දන්න විදිහට ජපානයට හදන අධි තාක්ෂණික නැව් ලංකාවේ හදනවා. අපේ ඔය කතා කරන්නේ ෆිනිෂින් එක ගැන. ඉතින් අපේ කට්ටියට හොඳට වැඩ කරන්න පුළුවන්. අපිට කෙටි කාලයක් තුල ඒ தත්ත්වයේ ගුණත්වයේ ඉහළට ගන්න පුළුවන්. ජපානයත් මුලදී හදපු වඩුව වල එච්චර ලොකු ක්වොලිටියක් තිබ්බේ නෑ. හැබැයි ජපානයත් ප්‍රමාණිකූලව උඩට ගියා. ඉස්සලා ඔබතුමා බලන්නකෝ අර මේ සෝනි සමාගමේ ටීවී එක. සෝනි සමාගම බිහි වෙන්නේ ගෙදර ටීවී හදපු මිනිස්සුගේ සංකල්පයක් අනුව පොඩි පොඩි තාක්ෂණික මේවලන් ටිකක් තියාගෙන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් ගොඩක් ලෝකේ දැන් ඔබතුමා බලන්න ගිහිල්ලා වාහන හදපු කට්ටිය ඉස්සලම කොහොමද ඒගොල්ලෝ වාහන හදන්නේ කියලා ඒ වාහන වල ප්‍රමිතිය බලන්න. ඔය දැන් Benz වල BMW වල. හැබැයි කාලයත් එක්ක තමයි තාක්ෂණික මේවලම් එකතු වෙලා ඒවා උසස් වෙලා ඒ වගේ ගුණත්වයේ ඉහළට යන්නේ. එකවර දවසින් නම් බෑ. හැබැයි හීන් අප්පු හැමුදලාට පුළුවන් නම් බිස්කට් එකේ තරම් දුරට ගේන්න. ඒ වගේම ලංකාවේ ඇඟලුම් මුලදී අපි මැහුවේ සාමාන්‍ය ටී-ෂර්ට් ඩෙනිම් වගේ. අපි අද ඇඟලුම් වලින් ඉහළම තැනකට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මතක තියාගන්න. ශ්‍රමය හොඳ උගත් ශ්‍රමයක් ඉන්නේ. ලංකාවේ ශ්‍රමයත් එක්ක වැඩ කරන්න පුළුවන් ඒගොල්ලන්ට හිතලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අප්‍රිකාවට ගිහිල්ලා ඇඟලුම් මහන්න ගියපුවාම ඉතාමත්ම ඒ ශ්‍රමයට හිතලා වැඩ කරන්න බෑ. මොකද ඒ ශ්‍රමයට අධ්‍යාපන තත්ත්වය ඉතාම අඩුයි. ඒ හින්දා ඔවුන්ට හිතලා තනියෙන් වැඩක් කරන්න බෑ. මේ ප්‍රශ්නේ නිසා සුපර්වයිසර්ස්ලා ගොඩක් දාන්න ඕනේ. ඒ හින්දා ලංකාවේ ඇඟලුම් වල ලංකාවේ මේ හදන භාණ්ඩවල ගුණත්වයේ සාමාන්‍යයෙන් මේ ශ්‍රමයේ ගුණත්වය. ඒ කියන්නේ අපේ ශ්‍රමිකයා මන්ද පෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය අඩුයි. අපේ ශ්‍රමිකයාට හොඳ හිතීමේ පරිකල්පන හැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි. ඒ හින්දා උන්ට හිතලා වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා අපේ බඩුවල ප්‍රමිතිය ගැන මම නම් හිතන්නේ දෙසරයක් හිතන්න ඕනේ නැහැ. අපේ ශ්‍රමිකයා ඒ වැඩේ කරයි. හැබැයි අවස්ථාවක් දෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉන්න මේක නිවැරදි වෙන්න ඕනේ. ළඟදී සුපකායක ළඟයෙන් බිහි වුණා. වෙගා ඉනෝවේෂන්ස්. කෙලින්ම ජාත්‍යන්තරෙත් එක්ක ටෙස්ලා සමාගමත් එක්ක තරඟ වදින්න තමයි ඒ කාර්යක බිහි වුණේ. එතකොට මේ වගේ වාහන, මේ වගේ නව නිපැයුම් අපේ රටේ නිෂ්පාදන තවත් ශක්තිමත් විදිහට ජාත්‍යන්තරයට අරන් යන්න. ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන මේ වගන්තියත් එක්ක මේ වෙන වැඩපිළිවෙල, මේ සිද්ධ වෙන විදිය
අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ තියෙන සීමිත කාල සීමාවත් එක්ක අපිට නැවත වතාවක් මේ මාතෘකාව යටතම ඔබතුමා සමග සංවාදයක් ඇති කරන්න පුළුවන්ද කියලා අවිනිශ්චිතයි. ඒ නිසා අපි දැනගන්න කැමති මේ පිළිබඳව ඔබගේ අදහස. දැන් මෙහෙමයි. උපාලි විජේවර්ධන රුපියල් 25000 එන්නේ පටන් ගත්තේ අර දොඩම්බික වගේ සීනි බෝලේ හදලා. හැබැයි එතුමා ඩෙල්ටා ටොපිය හදන්න මං හිතන්නේ විශාල වාර ගණක් අසාර්ථක වුණා. එතුමාට ඕන වුණා ජාත්‍යන්තරයෙන් ආපු ටොපිය ලංකාවේ වෙළඳපොළ ඒ වෙලාවේ ගිලගෙන හිටියේ. ආක්‍රමණය කරලා තිබේ. එතුමාට මේ වෙළඳපොළ ගන්න ඔය අදටත් තියෙනවා ඩෙල්ටා ටොපිය හදන්න ඔය ක්වොලිටියට ගන්න සෑහෙන්න එතුමා මහන්සි වුණා. එතුමා අසාර්ථක වුණේ වාර අනන්තයි. ලංකාවෙන් ආපු සමහර චොකලට් කන්ට්‍රේන පිටින් රිටර්න් වුණා. මොකද කොකෝ පවුඩර් එක ඇතුළු ඔහුගේ තිබ්බේ ක්වොලිටියේ ප්‍රශ්න නිසා. හැබැයි ඔහු අන්තිමට කොකෝ රජතුමා වුණා. ලෝකේ සියලුම චොක්ලට් සමාගම් වලට ඔහු අභියෝග කරා අවසානයේ. ක්‍රමානුකූලව අපිට පියවරෙන් පියවර නිෂ්පාදනයක ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපි රජයක් විදිහට ඔවුන්ට ආරක්ෂණයක් දිය යුතුයි. ආරක්ෂණයක් සදාකාලීන නොවිය යුතුයි. අපි අලුතෙන් බිහි වෙන භාණ්ඩයකට වෙළඳපොළ අපි ආරක්ෂා කරලා දෙන්න වෙනවා. විදේශයෙන් එන සමහර භාණ්ඩ අපිට යම් යම් සීමා පනවන්න වෙයි. මොකද හැබැයි ළමයෙක් ඉපතුනේ දවසේ ඉඳලා අපි ආරක්ෂාව දුන්නට ඔහු යම් තරුණයෙක් වෙලා එතනින් එහාට අපි යම් සීමාවකදී අතාරිනවා ඔහු. මොකද ඔහුට එතනින් එහාට මුළු ලෝකෙත් එක්ක තරං කරලා මේ එළියේ බාහිර සමාජයත් එක්ක තරං කරලා ඔහුට යන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩනගෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපිත් කර්මාන්ත කරුවන්ට ආරක්ෂණයක් දිය යුතුයි. ඒ ආරක්ෂණය සදාකාලික නොවිය යුතුයි. හැබැයි අපේ රටේ කිසිම ආරක්ෂණයක් නැහැ. මේක වක්කට කෙරුවා වගේ කඩාගෙන එනවා පිටරටින් බඩු. අපේ කිසිම නිෂ්පාදකයෙකුට වෙළඳ පොළට යනකොට ඊට වැඩි ඉහළ ක්වොලිටියෙන් ඊටම අඩු මිලකට චීනෙන් එනවා බඩු. ඒ නිසා මේ අපේ වෙළඳ පොළ ආරක්ෂා කරලා දීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඔය කියන විදිහට අපිට එකවරම ඔය ජාත්‍යන්තර සමාගම් සමග හැප්පෙන්න පුළුවන් බාණ්ඩ හදන්නත් පුළුවන්. හැබැයි සමහර මම එතෙන්දි පොඩි වෙනසක් බලාපොරොත්තු වෙනවා. මොකද අර ගමෙන් බිහි වෙන තරුණයාට ඒ තාක්ෂණයේ මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට අපි රැකවරණයක් දෙන්න ඕන. ඒ වගේම ජාත්‍යන්තර භාණ්ඩත් එක්ක තරඟ කරන්න පුළුවන් භාණ්ඩ හදන කට්ටියට අපි ලෝකේ වෙළඳපොළ හොයලා දෙන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි අපෙන් වෙන්න ඕන. නැතුව අපි මේ කීයක් හරි හම්බ කරගන්න කොමිස් එකක් ගහන්න බහුජාතික සමාගම් වලට හැම දෙයකටම ඔළුව නමලා ඉන්නවනම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා ඔය උපාලි විජේවර්ධනලා වගේ මිනිස්සු බිහිවුන් නැත්තේ කාලෙන් පස්සේ ඒ රාජ්‍යයන් ඒ විදිහට අපේ රටේ බිහිුනේ නව නිපැයුම් කරුවන්ට දුන්නේ නැහැ කිසිම chance එකක්. වෙස්කෝ බස් ගැහුවා ලංකාවේ. මොකද උනේ? කොහොමද බස්? සම්පූර්ණ නැති වෙලා ගියා. මොකද ඉන්දියාවෙන් බස් ටික ගේනකොට හැමතිරුන්ට ගොඩක් වාසි. ලංකාවේ ගැහුවොත් මේක නැහැ. ඊට පස්සේ ඔබතුමා බලන්නකෝ දැන් ඔය මයික්‍රෝ කාර් එක ලංකාවේ ඩෙවලොප් කරනවා. ඔවුන් මොන තරම් ප්‍රශ්නකට මුහුණ දෙනවද? ඔවුන් අදටත් ඔවුන්ගෙන් ඇහුවක් කියන ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය මදි කියලානේ. හැබැයි අපිට ලංකාවේ වාහනයක් දියුණු කරගන්න, ලංකාවේ යම් භාණ්ඩයක් දියුණු කරන්න, යම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් හදන්න මේ මොනවටවත් ලංකාවෙන් අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ රටින්. මොකද විදේශ අද ලංකාව කියන්නේ නිකම් මේ හරියටම කියනවා නම් ඕනේ රටකින් දෙයක් ගේන්නත් පුළුවන්, ඕන රටකට ගෙනියන්නත් පුළුවන් නිකම් පොඩි වෙළඳපොළ. මේ වෙළඳපොළ හරි විවෘතයි. හැබැයි මේ විවෘත වෙළඳපොලේ අපිට යම් යම් සීමාවල් දාලා අපේ කර්මාන්ත කරුවා ආරක්ෂා කරගන්න වෙනවා. නැත්නම් රටට අනාගතයක් නැති වෙනවා. ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. ඔබතුමා තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් අපි මොනවා කතා කරත් අපි අට්‍රැක්ටරේ හැදුවනේ. හැබැයි හදලා අපි ඒක ජපානට දුන්නානේ. අපේ තරුණෙක් මොනවා හරි දෙයක් කරලා පේටන්ට් බලපත්‍රයක් ගන්න ගියපුවාම ඕක හරියයිද? ඕක කරන්න පුළුවන්ද? ඕක මොකද්ද? ওই වගේ ඒ තරුණයාට නිෂ්පාදනය මෙපා වෙන්න ප්‍රශ්න ගොඩක් දානවා. පේටන්ට් බලපත්‍රය ගන්න ගියපුවාම. දැන් මේ නිසාම ජපානයේ අපේ අට්‍රැක්ටරේ වගේ වැරගෙන අපි ඒගොල්ලන්ගෙන් දැන් ගන්නවා. ඒක. අපිට මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටේ. නව නිපැයුම් කරුවා විහිළුවට ලක් වෙනවා. ඒ වගේම දැන් ඔබතුමාලත් මල් ළඟට මේක අරගෙන ආවේ නිකන් මාවත් විහිළුවක් වගේ සලකලානේ. ඔබතුමාලත් හිතුවේ මේ නිකන් දාන්න දෙයක් නැතුව අර නිකන් මේ මම පිස්සෙක් වගේ දාලා කියලානේ. නෑ මම හැම වෙලේම මේ නිවුස් ලයින් වල අර හැම වෙලේම ලොකුවට කතා කරන්න දවස පුරාම මගේ නම කියව ගන්න මේ ගොඩාක් අවුරුදු 10ක් 15ක් පරණ දේවල් ඇදලා අරගෙන අර ප්‍රයිම් ටයිම් එකේ මගේ නම කියවගෙන දේශපාලන වාසි ගන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. මේක මට පුළුවනි මේක මුළු මගේ සමහර විටම ජීවිත කාලෙම දේශපාලනික ජීවිත කාලය වගේම ජීවිත කාලෙමත් මට කැප කරන්න වෙයි මේ වෙනුවෙන්. හැබැයි මේක දිගු කාලන ප්‍රශ්නයක්. මේක දවසින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපිට හදා ගන්න පුළුවන් වෙයි. අපි මේ සඳහා අවශ්‍ය පසුබිම හදා ගන්න ඕනේ.
ඒ නිසා මම මේක දිගු කාලන වැඩපිළිවෙලක් ඇතුව ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාපු එකක්. මම ඉගෙන ගද්දී මම දැක්කා විශ්වවිද්‍යාලවල නව නිපැයුම් කරන්න කොච්චර තරුණයෝ දඟලනවද කියලා. ඒ වගේම ඒ කරන දේවල් වලට පේටන්ට් බලපත්‍රයක් ගන්න බැරුව කොච්චර අපහසුතාවයට පත් වෙලා ඉන්නවද කියලා. එහෙම ගත්තා වුණත් එතනින් එහාට ඒක නිෂ්පාදනය කරන්න අදාළ ඒ සම්පත් හොයාගන්න මුදල් නැතුව ඒ වැඩේ එතනින් අතහැරලා දාලා මේ රුපියල් 15000කට 20000කට ජොබ් එකකට යන තරුණයෝ මම අනන්ත ප්‍රමාණ දැකලා තියෙනවා. ඒ හින්දා රටකට ව්‍යවසායකයෝ ඇති වෙන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ. එහෙම නැතුව අපේ බලන්න ආර්ථිකය හැම වෙලෙම සේවාංශෙන් එන්නෙම ඉහළට යනවා. සේවා කොටස 50%කට වැඩි ආර්ථිකය. හැබැයි මෙහෙම ආර්ථිකයක් ගොඩනගන්න බෑ. අපි අනිවාර්යයෙන්ම අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඉතින් මේක මම දැක්මක් ඇතුව දාපු එකක්. මම මේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොටත් එතනින් එහාට මම අලෙවිකරණය ඉගෙන ගන්නකොටත් ඒ වගේම මම ගණකාධිකරණය ඇතුළු විෂයන් ඉගෙන ගන්නකොට මම දැකපු දෙයක් තමයි මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ buy and selling market එක තමයි හැදිලා තියෙන්නේ. මීට එහා අපි හිතලා හදන දෙයක් තියෙන්න ඕනේ. අලුතෙන් ජාතික නිෂ්පාදනයට එකතු කරන දෙයක් තියෙන්න ඕනේ. කාර්මික නිෂ්පාදනය ගැන අපි මීට වැඩිය ගැඹුරින් හිතන්න ඕනේ. අපි පිට රටවල් වලට විකුණන්න පුළුවන් දෙයක්. ලංකාවට වටිනාකමක් එන දෙයක් කරන්න ඕනේ. අපේ මොකද්ද අද ලංකාව කියපුවාම කතා කරන්නේ? ශ්‍රමිකයෝ. අපි මේ ගෙවල් වල ගෘහ සේවයට ශ්‍රමිකයෝ යවල ඒකෙන් ජීවත් වෙනවා කියලා කතා කරන්නේ ලංකාවේ. ඉතින් මේකෙන් එහාට යන්න ඕනේ අපි. අපි උගත්තු බිහි කරන්න ඕනේ. අපි ඒ වගේම තාක්ෂණික දැනුමක් තියෙන මෙවලම් හදන්න පුළුවන් තරුණයක් බිහි කරන්න ඕනේ. ඒ තරුණයාගේ තුලින් තමයි මේ රටට අනාගතයක් තියෙන්නේ. එහෙම නැතුව මේ අපි දේශපාලනික වාසි ගන්න මේක මං කිව්ව නෙමෙයි. ඒ හින්දා ඔබතුමත් මේක මට තේරුණා එනකොට මුලදිම මේක මාව මේ විහිළුවට ලක් කරන්න වගේ උත්සාහ කරනවා. ඒ නිසා කරුණාකරලා ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් මං කිව්වේ ලංකාව දැන් අලුත් දේවල් ගැන හිතන්න කාලේ හරි. ඒ හින්දාම තමයි අපි කියන්නේ තරුණයෝ වැඩි වැඩියෙන් පාර්ලිමේන්තු යන්න ඕනේ කියලා. මොකද තරුණයෝ අලුත් විදිහට හිතනවා. මේ අවුරුදු 25 30 දේශපාලනේ ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කරපු දෙයක් නේ. ඒ හින්දා අපි අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවාද ගොඩක් හරවත් සංවාදයකට අපිට එන්න පුළුවන් වුණා කියලා. අපිත් එක්ක සම්බන්ධුනේ නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සහ ජාතික යොවුන් පෙරමුණේ මහවුන දිස්ත්‍රික් සභාපති කරුණ කරුණාතිලක මහත්මයා. අපි බලාපොරොත්තු වෙනවා නැවතත් දවසක මේ විදිහටම දෙවෙනි වැඩසටහනින් ඔබතුමත් එක්ක මේ විදිහම සංවාදයක් ගොඩනගන්න. එහෙනම් ඔබතුමාගේ මැතිවරණ කටයුතු අතිසාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මම සමුදෙනවා. ජය වේවා. ජය වේවා.